අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් තරමක් උණුසුම් වූ පාර්ලිමේන්තුවේ අනතුරු අපි ටෝක් 24 සජීවී වැඩසටහනට එකතු වෙනවා. අපි අග්‍රාමාත්‍යවරයා නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පවත්වන පළවෙනි ටෝක් 24 වැඩසටහන. අපි මේ ගෙවුණු දවස් කිහිපය දිහාවට මදක් හැරලා බැලුවොත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන රසකට අපි ළඟා වෙනවා. අග්‍රාමාත්‍යවරයෙක් නොමැතිව අපි කාලයක් හිටියා. කැබිනට් මණ්ඩලයක් නොමැතිව අපි කාලයක් හිටියා. ඉන් අනතුරුව එම කාල සීමාවට මද විරාමයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවට පරිවර්තන වෙනවා. ඒ සමගින් රටේ ජනතාව තුළ දැන් තියෙනවා නව පිබිදුමක්, නව බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා රටේ තියෙන මේ අර්බුද විසඳයිද, මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයයිද, මේ කියන මාතෘකා, මේ කියන දේවල් ජනතාවගේ හිත තුළ ප්‍රශ්නාර්ථයන් බවට පත්වමින් පවතිනවා. ඉතින් අද ටෝක් 24 මේ හෝරාවක කාලය වෙන් කරන්නේ ඇත්තටම නව ආණ්ඩුවට ඒ වගේ වැඩපිළිවෙලක් කරන්නට පුළුවන් වේද? අග්‍රාමාත්‍යවරයා කොයි වගේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවද මේ රට දැන් පවතිලා තියෙන මේ අර්බුද වලින් ගොඩ ගන්නට? මේ සාකච්ඡාවට අද අපි අපේ ටෝක් 24 මැදිරියට සම්බන්ධ කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ බොහොම පැරණි කියනවටත් වඩා මම හිතන්නේ උචිත වචනේ ඉපැරණි කියන වචනේ ඉපැරණිම සමාජිකයෙක්, ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. මුලින්ම බොහොම ස්තුතියි කාර්යබහුල කාල සීමාවක අපේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. දැන් රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමත් සමග රටේ ජනතාව බලනවා ඇත්තටම අපේ රටේ තියෙන අර්බුද රනිල් වික්‍රමසිංහ මහතාට විසඳන්නට පුළුවන් වෙයිද? තෙල් පෝලින් තියෙනවා, ගෑස් පෝලින් තියෙනවා. අර්බුද මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ අගමැති බවට පත්වීම ඔබතුමා කොහොමද දකින්නේ? මට මේ ගැන මම හිතන්නේ පැහැදිලි කරනවා නම් මට කියන්න තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම දැන අඳුරගන්නේ ඔබ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට දැන අඳුරගන්නේ. ඒ කියන්නේ 80 දශකයේ 84 85 86 දශකයේ එදා සිට දිග කාලයක් පූර්ණ කාලීන දේශපාලඥයෙක් හැටියට මම දැකලා තිබෙනවා එතුමාගේ ක්‍රියාවලිය. එතුමාට ජයග්‍රහණ ලැබිලා තියෙනවා, පරාජයන් ලැබිලා තියෙනවා, සියලු දෙනා එකතු වෙලා පහර දීලා තියෙනවා. හැබැයි කිසිම දෙයකට නොසැලී මුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් එතුමා සතුව තිබුණා. ඒ වගේම එතුමා මේ අවස්ථාවෙත් මේක බාරගන්නේ එතුමාට ආරාධනයක් කළා බාරගන්න කියලා. ඒ නිසා එතුමා ඒක බාරගත්ත ඒ අභියෝගය නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු නායකයෙක් හැටියට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගත්තු පුද්ගලයෙක් හැටියට එතුමායි අභියෝගය බාර අරගෙන තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලීනව මට මතකයි අපි එක ආසනයකට වැටිච්ච අවස්ථාවේ ඉඳලා පක්ෂයක් හැටියට අපි දිගටම හිතුවා අනිවාර්යයෙන්ම ජාතික නායකයෙක් හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි සියලු දෙනා එකතු වෙලා තීරණය කළා කියන්නේ ඔබතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒක තවත් අපි පූර්ණ කතන ගොඩක් දුන්න ඒ අවස්ථාවල මට මතකයි සමහර අවස්ථාවල මම කිව්වා මේක එක ආසනයයි. ඒ ආසනයට පුළුවන්කම තියෙනවා අගමැති වෙලා ජනාධිපති වෙන්න කියලා. එතකොට සමහර අය දේශපාලන පිළිබඳ එච්චර ගැඹුරු අත්දැකීම් නැති නිසා ඒ අය මම දැක්කා මට හරි සතුටුයි. ඉතින් විවිධ කාටුන් වජිරට පිස්සු, වජිරට ඔළුව හොදන, වජිරගේ මොළේ පරීක්ෂා කරන්න ඕන කියලා නොඑක් දේවල් ප්‍රකාශ කරනවා මට. මම ඒවා ඊටාම සිනාමුසින් මුහුණින් ඒ දේ බලාගෙන හිටියේ. කෙසේ හෝ මේ තැනටපත් වෙන බව අපිට තේරුණා. මොකද අපි 2019 නොවැම්බර් මාසයේ රජයේ බාර දුන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් සමග. අපි බාරගත්තේ 2017 තියන්න තියෙන පාර්ලිමේන්තු මැතිවරණයක්. එවකට පාලකයන්ට සිද්ධ වුණා 2014 මැතිවරණයකට යන්න අගෝස්තු මාසෙ වෙනකොට. මොකද රටේ ආර්ථිකය බංකොලොත්. එතකොට මේ වගේ අවස්ථා ගණනාවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුණ දීලා තියෙනවා. උදාහරණයක් හැටියට 2000 පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජයග්‍රහණය කළා අවුරුද්දක් යනකොට ඒ පාර්ලිමේන්තුව බලේ නැති වෙලා ගියා. මොකද ආර්ථිකය කඩාගෙන වැටලා තිබුණා. දැන් එවැනි අවස්ථාවක 2001 නැවත පාර්ලිමේන්තු ඡන්දකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වෙලා ජනාධිපතිවරයා වෙලා නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති, මමත් ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. මට මතකයි ආයමත් ඒ රට උස්සලා තිව්වා. ඒ උස්සලා තියපු රට ආපහු 2004 අප්‍රේල් 10 ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය අදින්න තියෙන සියලුම දේවල් ඇදලා
ජාතික මමත්වයක් ඇති කළා ඒ පාලනය 2004 අප්‍රේල් 10 නැවත ජාතියට අහිමි කළා. දැන් මේ මොහොත වෙනකොට ලෝකෙත් එක්ක තරඟ කරන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජපානයේ ටෝකියෝ අගනුවරට ලෝකයේ නායකයන් සියලු දෙනා කැඳවලා ලෝක සමුළුවක් පවත්වලා ශ්‍රී ලංකාව ඔසවා තැබීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියේ. ලෝකෙන් ඩොලර් බිලියන විශාල ප්‍රමාණයක් ආධාර කරන්න සූදානම් වෙනකොට ඒ රජයේ අපේ විවිධ කණ්ඩායම් එකතු වෙලා 2004 අප්‍රේල් 10 අහිමි කළා. දැන් ඒ ආපු ගමන යුද්ධෙකුත් ඉවර කළා 2014 වෙනකොට ආයමත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආයමත් රට ගෙනියන්න බෑ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ බහුතරයක් තියලා නෙමෙයි. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 42යි. ආසන 42කින් අගමැති වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන පොරොන්දු වූ පරිදි ගෙනල්ලා 2015 අප්‍රේල් 22 පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවස්ථා සංශෝධනයක් ඇති කරලා විධායක ජනාධිපති ධූරයේ බලතල ගලවන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගලවලා විවස්ථානුකූලව ඉතිරි කොටසක් ඉතුරු වුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වෙනි වගන්තිය අනුව ඒ ක්‍රියාත්මක කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. එතෙන්ට වෙනකන් ගමන් කරලා 2015 අප්‍රේල් 20 ජනවාරි 8 වෙනිදා බාර අරගෙන 2019 නොවැම්බර් මාසේ බාර දෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් එක්ක බාර දීපු පාලනය අද මේ කතා කරන මොහොතේ ඩොලර් මිලියන් 5ක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. එතකොට ඒ අභියෝගය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගන්නේ. බාරගත්තේ හිස් භාණ්ඩාගාරයක්. ඩොලර් නැහැ, රුපියලුත් නැහැ, පෙට්‍රලුත් නැහැ, ඩීසලුත් නැහැ, භූමි තෙලුත් නැහැ, ගෑසුත් නැහැ. මහජනයා පාරේ. ඒ අභියෝගය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආරාධනයක් කරාම බාර අරගෙන තිබෙන්නේ. අපි විශ්වාස කරනවා එතුමා එක්සත් ජාතික පක්ෂයට මෙතන මේ රටේ සමස්ත පුරවැසියන් කල්පනා කළ යුතු දෙයක් තමයි එතුමා එක්සත් ජාතික පක්ෂ 나යකයා තමයි. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂ රාජකාරියකට නෙමෙයි දෙන්න ඇවිල්ලා ඉන්නේ. එතුමා ඇවිල්ලා ඉන්නේ ජාතියක් හැටියට වැටිලා තිබෙන රට පාර්ලිමේන්තුවේ 224ක් අසරණ වෙලා ඉන්න වෙලාවට සියල්ලෝ නැගිටවීම සඳහා තමයි එතුමා මේ අභියෝගය බාර අරගෙන තිබෙන්නේ. මම දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සියලු දෙනා එකතු වෙලා උදව් කරන්න ඕන. සියලු වෘත්තීය සමිති උදව් කරන්න ඕන. ටික කාලෙකින් අපිට පුළුවන් වෙයි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් පොලිස් නැති කරලා දෙන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් එන්න තිබෙනවා මේ අහස උසට නැගලා තියෙන ඩොලරය ගේන්න තියෙනවා අවම වශයෙන් රුපියල් 230ක් විතර දක්වා. වැටිලා තියෙන රුපියල ආපහු ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ කාරණා දෙක ඉෂ්ට කරනකොට රටේ ජාතික වශයෙන් ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙයි. එතකොට ඔබතුමා මේ දීර්ඝ ඉතිහාසයක් අරගෙන අපිට පැහැදිලි කරලා දෙන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාර වලින් ආණ්ඩුවක් බාර අරගෙන භාණ්ඩාගාර පුරවලා බාර දීමට රනිල් වික්‍රමසිංහ මහත්මයා හොඳ පළපුරුදුකාරයෙක් කියලා. එතකොට මේ අපි දැක්ක මේ දීර්ඝ ඉතිහාසය පුරාවටම දේශපාලනයේ බොහෝ චරිත සඳහන් කරනවා ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඥාතීන්ද දන්නේ නැහැ කියලා බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව එක් ආසනයකට වැටිච්ච අවස්ථාවේදී ඔබ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ඉන්නවා. මොකක්ද මේ තියෙන කිට්ටු සම්බන්ධය? මම දේශපාලඥයෙක්. මම දේශපාලනේ තෝරගත්තේ වෙන ව්‍යාපාර කරන්න නෙමෙයි. එතකොට දේශපාලඥයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂය තෝරගෙන තියෙනවා. පක්ෂ මාරු කළා නැහැ. මාරු කරන්න බලාපොරොත්තුත් නැහැ. එක්සත් ජාතික පක්ෂය තෝරගන්නෙත් කවුරුත් තෝරගන්න අවස්ථාවල නෙමෙයි. ඔබ මේ නීති විද්‍යාලයේ ඉන්නකොට ඔබ දන්නවා ඔබ නීති විද්‍යාලය ඇතුළේ එක්සත් ජාතික පක්ෂ වෘත්ති මේ ශිෂ්‍ය සංවිධාන ගෙනියන්න අමාරුයි. තරුණ හඬත් එක්ක තිබෙන්නේ තරුණ හඬ වෙන වාමාංශික ව්‍යාපාරවල. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමති කාලේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට මට පුළුවන් වුණා කොළපාට ගොඩියක් උසවගෙන ඉන්න. ලීසි වැඩක් නෙමෙයි. 3-4000ක් හූ කියනකොට පැයක් දෙකක් අහගෙන ඉඳලා හූව නැවතුවට පස්සේ නැවත අපේ මතවාද ඉදිරිපත් කරන්න. එහෙම ව්‍යාපාරයකට සම්බන්ධ වුණේ දේශපාලඥයෙක් හැටියට මොනවා හරි මේ රටට කරන්න ඕන කියන පරමාර්ථයෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් මගෙත් අතර තියෙන සම්බන්ධය තමයි විශ්වාසය. විශ්වාසය බෑ කඩේ නෑ සාප්පුවේ නෑ සල්ලි වලට ගන්න බෑ. ට්‍රස්ට් එක කියන එක අමාරුම දෙයක්. කිසිසේත්ම
පුජ්‍යලෙක් විශ්වාස කරන්න බෑ. කොයි මොහොතේ කොයි තප්පරේ වෙනස් වෙයිද කියලා දන්නේ නැහැ මනුෂ්‍යයා. ඒක තමයි තියෙන ඥාතිකම විශ්වාසය. නමුත් අපි දැක්ක දැන් පහුගිය ආණ්ඩු කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩු කාලෙත් සමහර දේශපාලන 나යකයෝ කියනවා වජිර අබේවර්ධන මහත්තයා දැන් ඊළඟට ඔවුන්ගේ ආණ්ඩුවට එයි කියලා. ඔබ මහින්ද රාජපක්ෂ එක්කත් කිට්ටුවෙන් ගනුදෙනු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්කත් ගනුදෙනු කරනවා. නමුත් ඔබතුමා රනිල් පාක්ෂිකයේ දිගටම කොහොමද මේ හැම දේශපාලන චරිතෙම ඔය බැලන්ස් එකේ තියාගන්නේ? මේක මොකක් කර උපක්‍රමයක්ද? මම හිතන්නේ දේශපාලඥයෙකුට කවුරුත් සතුරන්න අවශ්‍ය නැහැ. දේශපාලඥයෙක් නම් ඔහුට පුළුවන්කම තියෙන්න ඕන සෑම දේශපාලඥයෙක් සමගම ගනුදෙනු කරන්න. ඕනෑම දේශපාලඥයෙක් සමග. හැබැයි ගනුදෙනු කරනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ මතවාදයට යටවීම නෙමෙයි. තමන්ගේ මතවාදය එතන මේ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වීම. ඉතින් ඒක තමයි දේශපාලඥයෙක් හැටියට මට කියන්න තිබෙන්නේ. මම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි දක්ෂිණාංශික ව්‍යාපාරයයි පක්ෂ 67ක්ද කොයිද තියෙනවා. සියලු දේශපාලන පක්ෂ සමග සමීපව කටයුතු කරනවා. ඒක දේශපාලකයෙකුට අවශ්‍යයි. ඒ තුලින් තමයි සියලු දෙනාට එකඟතාවයකට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය ඔබතුමාගේ ඔය ඉස්මතු කරන ඔය ගුණය සහ ඔය මතය සෑම දේශපාලන නායකයෙක්ම අනෙක් පක්ෂත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඕන කියන මේ ගතිගුණයම එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මේ ජනප්‍රිය පක්ෂයක් නොවෙන්න හේතුවක් බවට පරිවර්තන වෙලා නැද්ද? සමහර අවස්ථාවල හරි දෙයට ජනප්‍රියත්වය අඩු වෙන්න පුළුවන්. නිවැරදි දෙයට බහුතරය අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයේ බහුතරය දැනුගත්කමින් මේ පිරුණු පිරිසක් ඉන්න රටක්. දැන් එහෙම රටවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම සිංගප්පූරුව දියුණු වෙලා තිබෙන්නේ. දැන් ගොඩක් අය ශ්‍රී ලංකාවේයි කියනෝනේ බැරිද ලංකාව සිංගප්පූරුවක් කරන්න කියලා. ලංකාව සිංගප්පූරුවක් කරන්න නම් ඔබත් නිකන් ඉන්න වෙලාවක සිංගප්පූරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා බලන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය ඒ කියන්නේ මේ වල්බూరు නිදහස පාලනය කරලා තියෙන්නේ. හිතූ දේ කරන්න බෑ. නිදහස තියෙනවා. හැබැයි හිතූ දේ කරන්න බෑ. මැලේසියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඒ සඳහා වෙන්නේ භූමිපුත්‍ර ප්‍රධාන කොටස්කරුවා මැලේසියාවේ අයිතිවාසිකම් වල. හැබැයි බහුභූත වැඩ කටයුතු කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදයේ යම් සීමාවන් තුල නීතිගරුක සමාජයක් තුළින් තමයි දියුණු වෙලා තිබෙන්නේ. ඒකට අපේ රටට අවශ්‍ය කරනවා law and order. නීතිය කොහොමද අධිකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් කරගන්නේ? ශ්‍රී ලංකාව තුළ law and order හරියට ක්‍රියාත්මක වුණොත් තමයි සාධාරණ යුක්තිසහගත සමාජයක් මතුවන්නේ. ඒක ඇති කරන්න මම දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විවිධ අවස්ථාවල විවිධ මැතිවරණ ප්‍රකාශනවල එතුමා සඳහන් කරනවා මට අවස්ථාවක් ලැබුණාම මම law and order එක හොඳටම කරනවා කියලා. හැබැයි හොඳටම කරන්න ගියාම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඡන්දදායකයා කොහොමද හැසිරෙන්නේ කියන ප්‍රශ්නේ. හැබැයි අද අලුත් පරම්පරාවක් ඇවිල්ලා තිනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ගෝල් ෆේස් පිටියේ තිබෙන අරගලය, තරුණ අරගලය 1971 ඉතිහාසය හොයලා බැලුවාම අපිට දැනෙන දේ තමයි අවියායුධ වලින් සටන් කරේ. පොලිස් වලට ගැහුවා, වෙඩි තියුවා. විශාල පිරිසක් මිය ගියා. ඒ වගේම 87 89 කාලේ තරුණ විශාල පිරිසක් සටන්කාමී අවියායුධ අරගල වලින් විනාශ වෙලා ගියා. ගෝල් ෆේස් පිටිය අරගල ඊට වඩා වෙනස්. බලන්න කොච්චර සුන්දර පරිසරයක්ද තිබුණේ කියලා. මම දැක්කා ලස්සන පුස්තකාලයක්. මට එතන ඉන්න සහෝදරයෙක් වීඩියෝ කරලා ගිහලා දුන්න බලන්න කියලා. ලස්සන පුස්තකාලයක් නිර්මාණය වෙලා තිබුණා. සමහර අය ගිහලා පොච්චි වෙනවා. ලස්සන ආර්ට් ගැලරියක් තිබුණා. හරි ලස්සනයි, හරි සුන්දරයි. තරුණ පිරිස් සමහර අය සංස්කෘතික පැත්තට යොමු වෙලා තිබුණා. නොදන්න අය මට පේනවා මේක යම් channels වල විග්‍රහ කරනවා අරගලයක් කියන්නේ සින්දු කියන එක නෙමෙයි කියලා. සමහර අය කියනවා අරගලයක් කියන්නේ පොච්චියවන එක නෙමෙයි කියලා. නමුත් අලුත් පරම්පරාව හිත දියුණු කරලා තිනවා. ඒගොල්ලා මේ ජනාරගලය ඊටාම තරුණ අරගලය ඉදිරියට අරගෙන ගියේ පුස්තකාලයක් කරා. ආර්ට් ගැලරියක් කරා. සංස්කෘතික හරහා. දැන් එහෙම අරගෙන ගිය අරගලයකට ගිහිල්ලා හානියක් සිදු වුණාම ජනතාව සියලු දෙනා නැගිටීමක් ඇති වුණා. ඉතින් ඒක ඒ නැගිටීමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තැන් වලට ගමන් කළා. ඒ තරුණ අරගලයේ තිබෙන හඬ වර්තමාන අග්‍රාමාත්‍යතුමා අගමැතිකමේ දියුණුම් දෙන්න ගිය අවස්ථාවේ කලින් මේ පිළිබඳ එතුමාට ආරාධනය කළාම
එතුමා එක මන් දන්න විදිහට ඉල්ලීමයි ජනාධිපතිතුමායි කරේ. කරුණා කළා ගෝල් ෆේස් පිටි අරගලයට අත තියන්න යන්න එපා. මොකද එතුමා යන්න කලින් දවසේ හවස 4ට 5ට නිවේදනයක් කරා ජනාධිපති කාර්යාලයේ තිබෙන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා. මොනවද කිව්වේ? ඇඳිරි නීතිය පනවලා තියෙනවා, හදිසි නීතිය පනවලා තියෙනවා. ඒ කාරණා හරහා ඒක දැනුමත් කරන්න පටන් ගත්ත අරගලකරුවන්ට. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමාට කිව්වා කරුණා කළා අරගලයට අත තියන්න යන්න එපා. ඒ තරුණලා කණ්ඩායම අලුත් සමාජ පණිවිඩයක් දෙමින් තිබුණේ. දැන් එවැනි සමාජ අරගල සමාජය තුළ මතුවුණේ ඒ අලුත් පරම්පරාවේ දැක්ම නිසා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යයි එවැනි ලක්ෂණ. අභිආයුධ වෙනුවට පෑන, අභිආයුධ වෙනුවට පුස්තකාලය, අභිආයුධ වෙනුවට ආර්ට් ගැලරිය, අභිආයුධ වෙනුවට සින්දු කියන සංස්කෘතිමය තත්ත්වයක් ඇතිවීම සුවිශේෂ ලක්ෂණයක් හැටියටයි මම නම් දකින්නේ. ඒ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දියුණුව ලබා ගැනීම සඳහා නම් අලුත් පරම්පරාවත් එක්ක අලුතෙන් හිතන්න තියෙනවා. නමුත් වජිරාභයවර්ධන මහත්මයා බොහොම ලස්සන කාරණාටයක් ඉස්මතු කරනවා. අවියායුධ වෙනුවට පෑන, අවියායුධ වෙනුවට ආර්ට් ගැලරිය, අරගලිය ගැන කතා කරනවා, ගෝල්ඩ් ෆේස් පිටියට යනවා. නමුත් ඔබතුමාලගේ පක්ෂය ඇතුලේ අපි ඇත්තටම මේ වගේ නිර්මාණශීලී රැඩිකල්වාදී මේ අදහස් ඉස්මතු වීමක් අපි දකින්නේ නැහැනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පහුගිය කාලයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව බොහෝ සන්දාන ගත වෙනවා. ඒ අවස්ථාවේදී ජාතික ජන බලවේගය එළියට එනවා, සමගි ජන බලවේගය එළියට ඇවිල්ලා විශාල උද්ඝෝෂණ කරනවා. නමුත් ඔබතුමාලගේ පක්ෂය ඇතුලෙන් ඒ තරම් අර හොඳ ඍජුව සංවිධානය වෙලා ලොකු සංවිධානාත්මක උද්ඝෝෂණ අපි මේ වගේ දේවල් දැක්කේ නැහැනේ. ඇයි හේතුව? පක්ෂය ඇතුලේ ශක්තියක් නැද්ද? මොකක්ද හේතුව? නෑ, මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අරගල සමහර අය හිතනවා පාරේ කෑක් ගහලා ඒ ක්‍රම ભેදයක් අනුගමනය කරනවා සමහර වෙලාවට මානසික ව්‍යාපාරවල උදවිය. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ අපේ නායකයෝ දිහා බැලුවොත් දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඉතිහාසයේ අපි කතාව කියවෙව්වහම 75 වෙනකොට එතුමා ජනාරගලය කරන්නේ වෙනත් විදිහකට. අවිහිංසාවාදී අවි අතට ගන්න. සත්‍යග්‍රහ ව්‍යාපාරයට යන්නේ. එතකොට සත්‍යග්‍රහ ව්‍යාපාර ගණනාවක් කළා අවසන් කරනකොට සත්‍ය මතුවෙලා අවසන් වුණා. එතකොට ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දීපු පණිවිඩය තමයි කලබලය වෙනුවට එහෙම නැත්නම් පීඩනය වෙනුවට සත්‍යග්‍රහ ව්‍යාපාරය. උදාහරණයක් ඇටියට ඉන්දියාවේ ගාන්ධිතුමා අනුගමනය කරපු ව්‍යාපාරේ දර්ශනයක් තමයි 75න් පස්සේ එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගන්න ක්‍රියා කළේ. අපි හයිට් පිටියේ ආරම්භ කළෙත් මොකෝ ජනතාව ඉන්න පීඩණයෙන් ජනතාව උසිගන්නන්න හොඳ නැහැ. ජනතාව උසිගැන්නුවොත් ආපහු වැටෙන්නේ රට. ජනතාව උසිගැන්නුවොත් ජනතාවට ගින්දර ලබා දුන්නොත් ජනතාවට පුහුණු කළොත් ගිනි තියන්න හරි හෝ වැරදි යම් කණ්ඩායමක වයලන්ස් පැත්තට යොමු කරොත් එහෙම නැත්නම් කලබලකාරී පැත්තට යොමු කරොත් ඒ රට විනාශ වෙනවා. ඒ වෙනුවට තමයි අවිහිංසාවාදය එක්සත් ජාතික පක්ෂය අවියක් හැටියට අතට ගත්තේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අද අලුත් පරම්පරාවක් ඇතුල් වෙලා ඉන්නවා. අවුරුදු 18ත් 25ත් අතර අලුත් පරම්පරාවේ අදහස් නීති විද්‍යාලයෙන් එළියට එන අය, විශ්වවිද්‍යාල වලින් එළියට එන අය, පාසල් වලින් එළියට එන අය අද එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අලුත් පරම්පරාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. අර ඔබ කියන ආකාරයේම ගමන් මගක් අවශ්‍යයි කියලා එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා රටක් ගොඩනගන්න, වැරද්ද නිවැරදි කරන්න, ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් එකට එකතු කරගන්න තිබෙනවා. ගැළපෙන නොගැළපෙන ඔබෙත් මගෙත් අදහස් නොගැලපෙන්න පුළුවන්. හැබැයි ඔබත් මමත් දෙදෙනාම රට වෙනුවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. අන්න එතෙන්ට තමයි අමාරු ක්‍රියාවලිය. දැන් රනිල් වික්‍රමසිංහ නායකතුමාට තියෙන සහජ හැකියාවත් ඕකමයි. මොකද Tamanට ගැලපෙන නොගැලපෙන කණ්ඩායම් සමග වැඩ කරන්න පුළුවන්. ඒකයි 2015 ජනවාරි 8 වෙනිදා එතුමා අගමැතිනොට එතනට බහුතරයක් නැහැ. එතුමාට ඉන්නේ 42යි. හැබැයි එතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නකොට අර ගැලපෙන නොගැලපෙන කණ්ඩායම් එක කතා කරලා එකකතාවයකට ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් 225න් 222ක් අත උස්සනවා. එතකොට ජේ.ආර්.ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න 6න් 5ක බලයක් තිබුණයි කියලා කිව්වට එතුමාට 222ක් හම්බුන්නේ නැහැ. බලන්නකෝ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගෙන තියෙනවා නම් 222ක් අත උස්සලා ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින්
එතුමා තමයි අද ඒ අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා තියෙන්නේ. සමහර අය අහනවා එකෙන් පුළුවන් ද වැඩේ කියලා. චර්චිල්ට දෙවන ලෝක යුද්ධ වෙලාවේ ආසන 4කින් පුළුවන් වුණා. විවිධ ලෝකීය අවස්ථා තිබෙනවා ඒ වගේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝක වාර්තාවක් තිව්වා. එක ආසනයයි එක අගමැති ආසනයයි. මේ යන විදිහට ශ්‍රී ලංකාව ඊළඟ ආණ්ඩුව පිටන්නට ඕනි කවුද සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දැක්ම රටේ අර්බුද විසඳ ගන්නට පුළුවන් වෙයිද ඒ විදිහේ දැක්මක්ද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙන්නේ. කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 වැඩසටහන සමගින් වජිර අබේවර්ධන මහත්මයා දැන් ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි රටේ බොහෝ ජනතාව කතා කරනවා. එදා මහාමාන ඩී.එස්. සේනානායක මහත්මයා මේ ලෝකෙට දායද කරපු එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක්. ඒ පක්ෂයත් අද නිකන් පෙනෙන නොපෙනෙන තියෙන නොතිබෙන වගේ තැනකට පක්ෂ නිර්මාණය වෙලා තියෙනවා. පක්ෂයවත් හරියට ගොඩනගා ගන්න බැරි වෙච්ච නායකයෙක්ට රටේ දැන් තියෙන අර්බුද ටික විසඳ ගන්නට පුළුවන් වෙයිද කියන ප්‍රායෝගික ප්‍රශ්නය මම දන්නේ නැහැ අතුලාන්තය කොහොමද කියලා. මතු පිටින් බලපුවාම මේ ප්‍රශ්නේ රටේ ජනතාවට තියෙනවා. ඔබතුමා කොහොමද ඒක දකින්නේ? මම දන්නේ ඒකට හොඳම කාරණය තමයි ඉතිහාසය දිහා බලන එක. මම අර කිව්වේ 2000 දී රට අකර්මණ්‍ය වෙනකොට එතුමා ඇවිල්ලා රට නැවත ගොඩනගලා දෙනවා. ඒ වගේම 2014 නෙවෙයි ඡන්දය තියන නියමිතව තිබුණේ 2017. නමුත් වසර කීපයකට කලින් තියෙන ආර්ථික අර්බුදය නිසා ආයමත් රට ගොඩ දාලා දෙනවා. ඔබට මට අපි කාටත් අර 2500 තිබිච්ච ගෑස් ටැංකිය එකපාරට 1450ට අවුරුදු 4මාරක් දීගෙන යනෝනේ. ඒකට කළමනාකාරීත්වයක් අවශ්‍යයි. පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සියල්ලම එක මුදලකට දීර්ඝ කාලයක් සපයගෙන යනවනේ. අවුරුදු 4මාරක් එක දිගට ඒ ගානට දෙනවා කියන එක අමාරු වැඩක්. රාජ්‍යාන්තරයේ පෞද්ගලික අංශෙත් වැටුප් එකපාරට රුපියල් 40,000 80000 වුණා. 80000 1,60,000 වුණා. ඒ දන්නේ නැති අය කියන්නේ රුපියල් 10,000කින් පඩි වැඩි වුණා. ඒක වැරදි. අඩුම පඩිය ලබන පුජ්‍යලයා කාර්යාලකාරී සහායක. ඔහුගේ වැටුප තිබුණේ රුපියල් 12,000යි. උපරිමේ. මූලික වැටුප. ඒක ගෙනල්ලා දුන්නා 2019 වෙනකොට රුපියල් 30,000ට. එතකොට වැඩුම වැටුප ලබන එක්කෙනා ශ්‍රී ලංකාවේ නීතිපතිතුමා. ඔහුගේ වැටුප තිබුණේ රුපියල් 80,000 නම් ඒක රුපියල් 1,80,000ක බවට පරිවර්තනය කළා. එතකොට වෛද්‍යවරයෙකුත් එහෙමයි අනිත් ඕල් අයිලන්ඩ් සර්විසස් වලත් පඩි දෙගුණයක් කරා. ඒකම රටේ අවශ්‍ය ආර්ථික තත්ත්වය එක දිශාවකට යොමු කරගෙන ගියා. එතකොට 2019 දී ජාතිවාදය උපරිම වපුරලා ආගම්වාදය උපරිම වපුරලා කොහොම හරි කමක් නැහැ 2019 රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ගෙදරලා අපිටත් ගෙදර යන්න කියලා 69 ලක්ෂකින් වෙනත් ජනවරමක් මාරු කරලා දුන්නා. දැන් මේ ඒ අවස්ථාවේදී අපි ආපහු 20 පාර්ලිමේන්තු මැතිවරණේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ලිව්වා. අපි කරගෙන ඇවිල්ලා තියෙන වැඩසටහන වෙනස් කරන්න එපා. අවුල විසඳීම සඳහා යා යුතු මාර්ගය. ඒ කියන්නේ අපි ජනතාවට කිව්වා මෙන්න මේ මාර්ගය ගියොත් තමයි ඊළඟ වර්ෂවලදී ආර්ථික වශයෙන් අවශ්‍ය කරන මූල්‍ය සම්පත් සොයාගෙන මහ ජනතාව බලා ගන්න පුළුවන් කියලා. මහ ජනයා ඒක ප්‍රතික්ෂේප කළා. අපිට ගෙදර යන්න කියලා මේ ව්‍යාපාරය ආරම්භ වුණා. දැන් කොහොම හරි රටේ මේ තත්ත්වය ගොඩ ගන්න පුළුවන් අවස්ථා එතුමා පෙන්නලා තියෙනවා. හරි මම දැන් පැහැදිලිව ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන් කියන කාරණේ ඔබතුමා කියව විස්තරත් එක්ක ඉතිහාසය හොයලා බලද්දී අපිට පිළිගන්නට පුළුවන් සහ එකක වෙන්නට පුළුවන්. දින ප්‍රශ්නය වජිර අබේවර්ධන මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන් මේ ආර්ථිකය හදන්න විතරද රට මේ තරම් ගොඩ දාපු පුද්ගලයෙක්ට ඇයි බැරුවගේ ඔබතුමාලගේ පක්ෂය ශක්තිමත් කරන්න? ඒක වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. එක්සත් ජාතික පක්ෂය සත්‍ය කියලා සත්‍ය දැකලා පරාජය බාර ගන්න දේශපාලන පක්ෂයක්. දැන් අපිටත් පුළුවන් ජාතිවාදය අවසලා ආගම්වාදය අවසලා වෙනත් අහවල් එක නිකන් දෙන්නම් කියලා ප්‍රකාශ කරලා බලය ලබාගෙන රටක් අමාරුවේ දාන්න පුළුවන්. දැන් මේ රටක් අමාරුවේ දැමීම තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. උදාහරණයකට ගත්තාම අපේව පරාජය කරන්න වේදිකාවේ කියනවා පෝර නිකන් දෙන්නම් කියලා.
පෝර නිකන් දෙන්න බෑ. මොකද තාත්තා අම්මගේ සල්ලි වලින් දෙන්න බෑනේ. රටේ තිබෙන මහා භාණ්ඩාගාරයේ සල්ලි වලින් නිකන් දෙන්න ඕනේ. ඒකට මේ නිකන් දෙන්නම් කියන අවස්ථාවේ ලෝකේ පෝර මිල රුපියල් 2500 නම් නිකන් දෙන්න බෑ. නිකන් දෙනවා නම් ඒකට වෙනත් මාර්ග වලින් සොයා ගන්න ආදායම වැඩිපුර හොයාගෙන තමයි එහෙනම් අහවල් එක නිකන් දෙන්න ඕනේ. එතකොට එවැනි බොරු කියන්න අසමන් දේශපාලන පක්ෂයක් බව මම පිළිගන්නවා. ඒක කිසිම තර්කයක් නැහැ. අපි පරාජය පිළිගත්තත් කියන්නේ මහජනයා මුලා කරලා බලය ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය ආගම්වාදයේ මුල් කරගෙන ක්‍රියා කරන්නේ නැහැ. ජාතිවාදයේ මුල් කරගෙන ක්‍රියා කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කරන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගෙන. එතකොට ඒකේ ලාභ තියෙන්න පුළුවන්, ඒකේ පාඩු තියෙන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්‍රණය අපි ලංකාව පුරා ශක්තිමත් කරගෙන යන අලුත් පරම්පරාවත් එක්ක පෞගේ අවුරුදු එකමාර දෙක ඇතුළත ශ්‍රී ලංකාව පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කළා. මහ පොළොවේ වෙනම පක්ෂයේ නව සංස්කෘතියක්, නව ශක්තියක් ලබා ගනිමින් ඉන්නවා. ඇතැම් අවස්ථාවල එක්සත් ජාතික පක්ෂය මේ එක ආසනයේ නෙමෙයි, එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරනකොට 1948 පළවෙනි මැතිවරණයෙන් කොටස් වශයෙන් තියුනේ මැතිවරණේ පළවෙනි මැතිවරණයෙන් ආසන 2යි. එතකොට ඩී.එස්. රණග මහත්තයා පක්ෂ දාලා දිව්වේ නැහැ. ආසන 2යි. බහුතරය නැහැ. ඩී.එස්. රණග මහත්තයා අගමැති වෙන්නේත් බහුතරය තිබිලා නෙවෙයි. මට මතක ආසන 92යි. ආසන 92න් ඩී.එස්. රණග මහත්තයාට දුන්නේ ආසන 42යි. කවුද දන්නවද අගමැති? ඩී.එස්. රණග මහත්තයා. එතකොට දිනලද අගමැති උනේ? වැරදිලා. එතකොට එක්සත් ජාතික පක්ෂය ආරම්භක ස්ථානයේ ඉතිහාසයේ මං කිව්වේ 1948 ඩී.එස්. රණග මහත්මයා අග්‍රාමාත්‍යවරයා වුණේ බෞද්ධරේ තිබිලා නෙමෙයි. එතකොට 42ක් තිබිලා වාමාංශික ව්‍යාපාරයේ උදවිය, දක්ෂිණාංශික අය, ස්වාධීන අය සේරම එකතු වෙලා කිව්වා නෑ ඩී.එස්. රණග මහත්තයා තමයි අගමැති වෙන්න ඕනි කියලා. එතකොට මේ ආරම්භය 1948. එතකොට අපි විවිධ අවස්ථාවල පාලනය කරලා තිබෙනවා ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගෙන. ඒතර වජිරාභයවර්ධන මහත්මයා ඔබතුමාලා මේ පක්ෂයේ ගොඩ ගන්න මේ පොඩි හරි කැම්පේන් එකක් කරන්නද? දැන් පක්ෂය දැන් යම්කිසි පුද්ගලයෙක්ට යම්කිසි දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නටත් දැන් ඔබතුමා මේ කියන කාරණා පිළිබඳ ඔහුට හෝ ඇයට දැනුමක් තියෙන්න එපයි. දැන් අපි දකිනවා සමහර දේශපාලන පක්ෂවල නායකයෝ ඇවිල්ලා අපේ පක්ෂය මෙහිම පක්ෂයක් ෆයිල් අරගෙන ඇවිල්ලා කියනවා, වැරදි විවේචනය කරනවා, පක්ෂය ගැන සම්පූර්ණයෙන්ම A to Z ඇත්ත කියනවා, පක්ෂය ගැන සඳහන් කරනවා. දැන් ඔබතුමාලාගේ පක්ෂයට කවුරු හරි මම හිතමු මම ඔබතුමාලාගේ පක්ෂයට සම්බන්ධ වෙන්නට යනවා, මම දේශපාලනයට එන්නට යනවා. දැන් මට ඔබතුමාලාගේ පක්ෂය තෝරගන්නත්, මට ඔබතුමාලාගේ පක්ෂ මෙහිම පක්ෂයක්, ඔබතුමාලාට තියෙන මෙහිම ඉතිහාසයක්, ඔබතුමාලා අද මේ අරාජික වෙලා ඉන්නේ මේකයි කියලා ඒ හේතු ටික මම දැනගන්න ඕනනේ. ඔබතුමාලා ඒ හේතු ටික රටේ ජනතාවට කියන්නේ නැත්තේ. පසුගිය මාස 6ක කාල සීමාව තුළ, පහුගිය අවුරුද්දක කාල සීමාව තුළ ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන 12500, ග්‍රාම සේවා සම් 14022 මධ්‍යස්ථාන 5000කට ඔබ කියපු විදිහටම අලුත් පරම්පරාවට ඇතුල් වෙන්න, තරුණ පරම්පරාවට ඇතුල් වෙන්න, අනිත් අංශවලට ඇතුල් වෙන්න සෑම ඡන්ද බල ප්‍රදේශයකම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඒ තොරතුරු දැනට ඒකරාශී වෙමින් තිබෙනවා. තාක්ෂණය මගින් අපි එකතු කරමින් සිටිනවා. අලුත් පරම්පරාවට තමයි මූලික අවස්ථාව දීලා තියෙන්නේ. මොකද පක්ෂය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරේ උදාහරණයක් හැටියට මම ගිහිලා තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ටාසයකටම. මම ගිහිලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ටාසයකටම. මම ගිහිලා තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ටාසයකටම. අපේ අකිල ඇමතුමා තව දිස්ත්‍රික්ක ගණනාවකට ගිහිලා තියෙනවා. ඒ එක්කම අපේ රුවන් විජයවර්ධන මහත්මයා තව කොට්ටා දිස්ත්‍රික්ක ගණනාවකට ගිහිලා තියෙනවා. අපි අපේ යාන්ත්‍රණය මහ පොළොව තුල සකස් කරලා තියෙනවා. පක්ෂය ඇතුලේ ව්‍යාපාරය සකස් කරලා තිබෙනවා. විශේෂයෙන් ඒකේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ අවුරුදු 18ත් 25ත් අතර අලුත් පරම්පරාවට තමයි මේ අවස්ථාව අපි උදා කරලා තියෙන්නේ. ප්‍රසිද්ධිය ඔබ කියනවා වගේ දැන් ඔබට සම්බන්ධ වෙන නම් විශ්වවිද්‍යාල එහෙම නැත්නම් නීති විද්‍යාල මේ සියලු පරිසරය තුල නීති විද්‍යාලයේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කරමින් ඉන්නවා මේ අවස්ථාවේදී. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් විශාල පිරිසක් පක්ෂය සමග වැඩ කරමින් ඉන්නවා. ඉතින් ඒ ගැන අපි කටයුතු කරමින් ඉන්නවා. ප්‍රදර්ශනය මම හිතනවා මදි කියන එකයි ඔබේ මතේ.
ඒකත් පුළුවන් තරම් ඒ ප්‍රදර්ශනය දෙන්න ඔබත් එන්න එතකොට ප්‍රදර්ශනය ගොඩක් දෙන්න පුළුවන්. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරයට පත්වීමත් එක්කත් ප්‍රදර්ශනයට තව පොඩි කල එළියකුත් වැටෙයිද? එසේ විය යුතුයිනේ. එසේ විය යුතුයි. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ එක්සත් ජාතික නායකයා. දැන් සමාජිකයන්ට තනියම හිතන්න තියෙනවා තනි පුජ්‍යලයකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඔබගේ ආණ්ඩුවෙන් ගැලවිලා ගිහලා ඌ දැන් වෙනම ඔබේ පක්ෂයෙන් ගැලවිලා ගිහලා ඌ වෙනම පක්ෂයක් පිටවගෙන තියෙනවා. දැන් ඒකම දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරයට පත්වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂය ගැන බොහෝ පිරිස් කතා කරන්නට පටන් අරගෙන තියෙනවා. ගැලවිලා ගියපු කට්ටියට ඔබතුමන්ලගේ පක්ෂය ඉඩ තියෙනවද? අපේ පක්ෂයේ ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න වැඩ කරන්න ක්‍රියා කරන්න කිසිම බාධාවක්. ඒතකොට අර ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට බාධාවක් නෙමෙයිද ඒක? ඔවුන් අපේ පක්ෂයට ආවට පස්සේ අපේ ප්‍රතිපත්ති මාලාව තුලනේ ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් ලබා ගැනීමෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. ඔවුන්ට සමහර අය ඔබ කියන කාරණේ තියෙනවා දේශපාලන පක්ෂයකට ඇතුල් වුණාම Tamanට තියෙන පුජ්‍යලික මතවාදය උත්සාහ දරනවා ඒක පක්ෂ මතවාදය වට පරිවර්තනය කරන්න. එතකොට ඒක අසමත් වෙනකොට ඔහු ඒ දේශපාලන පක්ෂයෙන් පිට වෙනවා. ඒ කියන්නේ ඔහු බලනවා ඔහුගේ මතවාදය ඒ දේශපාලන පක්ෂය තුල නිර්මාණය කරන්න. ඒක බැරි වුණාම එතනින් පිට වෙනවා. දැන් උදාහරණයක් ඇටියට එක්සත් ජාතික පක්ෂය 1948 හැදුවට පස්සේ 1952 වෙනකොට SWRD බණ්ඩාරනායක මහත්මයා උත්සාහ කරනවා පංච මහා බලවේගයේ එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය කරන්න. ඒ කියන්නේ ආගම්වාදය, ජාතිවාදය නොඑක් කරුණු මුල් කරගත්තු හටගත් දේශපාලන ව්‍යාපාරයක් මේ පක්ෂය තුළ ස්ථාපනය කරන්න. ඒක අපෝසත් වෙනකොට එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් පිට වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් බිහි වෙනවා. දක්ෂකම වෙන්නේ තමන්ට දර්ශනයක් තියෙනවා නම්, තමන්ට මතවාදයක් තියෙනවා නම් ඒ මතවාදයේ ඒ දර්ශනය තමාගේ සමාජික ප්‍රජාවට ලබා දීලා නිවැරදි දැනුමක් සමග එකතු කර ගැනීම. ඒ අපෝසත් වෙන අය ඒ පක්ෂ වලින් අපේ පක්ෂයෙන් විතරක් නෙවෙයි එවැනි අය පිට වෙලා ගිහිල්ලා බලනවා පුළුවන්ද කියලා තම මතවාදය ප්‍රගුණ කරන්න. ඒ ක්‍රම දෙකටම ගමන් කරන්න පුළුවන්. ඔව් ඒකම දැන් අපි කොහොම කතා කරත් තවමත් රටේ ජනතාව තුළ මේ ක්‍රෙඩිබිලිටි එක විශ්වාසය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. රටේ ජනතාව තවමත් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති බවට පත් වෙන්නේ රාජපක්ෂවරුන්ගේ ෆයිල් වහන්න නඩු ෆයිල් වහන්න අපි කෙලින්ම කතා කරොත් ඍජුව කතා කරොත් ඇත්තටම මොකක් හරි ඩීල් එකක් තියෙනවද? ඔබතුමා නොදැන විදිහක් නැහැ. මොකද ඔබතුමා තමයි කිට්ටුම හිතවතා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ මොකක් හරි ඩීල් එකක් තියෙනවද? මම හිතන්නේ ඩීල් එකක් කියන්නේ බොහොම වැදගත් වචනයක්. ඩීල් එකක් කරන්න බැරි නම් ආර්ථිකයක් ගොඩ ගන්නත් බෑ, දේශපාලන පක්ෂයක් ගොඩ ගන්නත් බෑ. 1929 1933 කාලේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා නිව් ඩීල් කියලා ආර්ථික සැලැස්මක් පටන් ගන්නවා. අලුත් මේ ඉකොනොමික් ඩීල් එකක්. ඒ ඉකොනොමික් ඩීල් එක සාර්ථක වෙනවා ජනාධිපතිවරයාගේ. ඒකට නිව් ඉකොනොමික් ඩීල් කියලා ඒ ජනාධිපතිවරයා නම් කළා. ඇමරිකාවේ ආර්ථිකය ලෝක ආර්ථිකය ආක්‍රමණය කරන්නේ කොහොමද කියලා ඩීල් එකක් හදනවා. ඒක බොහොම සුප්‍රසිද්ධ කාරණයක්. දැන් මේ ඩීල් එක සාර්ථක වුණාම ඇමරිකාව ලෝකෙම බලවත් රාජ්‍යයක් බවට පත් වෙනවා. ඩීල් කියන්නේ අරගෙන ගන්න නෙමෙයි. ඩීල් එකක් තියෙන්න ඕන. ඩීල් එකක් නැත්තම් දේශපාලන ගමන්මගක් නැහැ. දේශපාලන පක්ෂයකට ඩීල් එකක් හරියට හසුරුව ගන්න බැරි නම් බලය ලබා ගන්න බෑ. දේශපාලන පක්ෂයකට තමන්ගේ කාර්යභාරය හරියට ඩීල් එකක් කරා ක්‍රියාත්මක කරගන්න බැරි නම් ඒ පක්ෂය වැටෙනවා. එතකොට මේ වෙලාවේ ඩීල් එකක් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඩීල් එකක් කියන්නේ ආර්ථික ඩීල් එකක් බොහොම වැදගත්. මෙතන තියෙන්නේ ඉකොනොමික් ඩීල් එකක්ද පොලිටිකල් ඩීල් එකක්ද? පොලිටිකල් ඩීල් එකකුත් තියෙන්න ඕනේ, ඉකොනොමික් ඩීල් එකකුත් තියෙන්න ඕනේ. පොලිටිකල් ඩීල් එකකුත් තියෙන්න ඕනේ, ඉකොනොමික් ඩීල් එකකුත්. දැන් පොලිටිකල් ඩීල් එක තමයි පාර්ලිමේන්තුවේ 225න් කොහොමද 175ක්ම දිනාගන්නේ කියලා. ඒක හොඳ ඩීල් එකක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා 113කින් රට ගොඩ ගන්න බෑ. අපි ලෝකෙට පෙන්වන්න ඕන අපිට බහුතරයක් ඉන්නවා කියලා. එතකොට බහුතරය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට 175කවත් සහයෝගය ඕන. ඉතින් බලන්න ඒක හොඳ ඩීල් එකක්. කොහොමද 175ක් එකතු කරගන්නේ? එකයි අපිට තියෙන්නේ. කොහොමද 174ක් එකතු කරගන්නේ? ඉතින් බලන්න මේ ඩීල් එක නරකද කියලා. එතකොට ඒකෙන් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙනවා. ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙනවා. ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගෑස් පෝලින් නැති වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ දැන් හිග වෙලා තියෙනවා.
ඒව ලැබෙනවා. ඉතින් ඒව නරක දෙයක් නෙමෙයි. හැබැයි ඔබ කිව්වා වගේ තියෙනවා තවත් ප්‍රශ්නයක්. සමහර අය කියනවා මේ රාජපක්ෂලා ආරක්ෂා කරන්නයි රනිල් ඉන්නේ කියලා. රාජපක්ෂලා හිරේ දාලා තියෙන රනිල් විතරයිනේ. වෙන කාගේ හරි නමක් කියන්නකෝ රාජපක්ෂලා හිරේ දාලා තියෙන්නේ. බලන්න රාජපක්ෂලා 2014යි 2019 අතරේ හොඳ ඩීල් එක. ඒ කියන්නේ වැලිකට්ට දාන එක හොඳ ඩීල් එකක්ද? නරකද ඒ ඩීල් එක? අරන් ගිහිල්ලා මේ බන්ධනාගාරගත කරන එක නරක ඩීල් එකක්ද? ඒ කියන්නේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට ඩීල් එකක් තිබිලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී දේශපාලන වේදිකාවේ කියන සොරකන් සහ නීතිය ඉදිරියේ තියෙන ක්‍රියාවලිය වෙනස්. දේශපාලඥයෝ දැන් මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ගාමිණී ලලිත් ප්‍රේමදාස තුන්දෙනා රණ්ඩු වෙනවා මට මතකයි. ප්‍රේමදාස මහත්තයා කියනවා ගාමිසානායක මහත්තයාට ඕරයි කියලා. ගාමිසානායක මහත්තයා කියනවා ප්‍රේමදාස මහත්තයාට ඕරයි කියලා. ලලිත් ඇතුළම්පොඩි මහත්තයා කියනවා ප්‍රේමදාසට ඕරයි කියලා. ප්‍රේමදාස මහත්තයා කියනවා ලලිත් ඕරයි කියලා. මේ කොළඹ විවිධ තාප්පොළ විවිධ පෝස්ටර් සටන් පාට තිබුණා. ඇතුළම්පොඩි මහත්මයා ඔබ වැනි ළමයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකට මහපොළ නිර්මාණය කරපු නායකයා. එතකොට මේ මහපොළ නිර්මාණය කරපු නායකයාට ගහනවා බිත්තිවල ලලිත් නැව් ගිල්ලා කියලා. ඉතින් මිනිස්සු හිතනවා මේ ලලිත් නැව් තියෙනවා කියලා. ඊට පස්සේ ගාමිණී සානායක මැතිතුමාට කියනවා මෙයාට මේ අසවල් රටේ දේපොළ තියෙනවා කියලා. ප්‍රේමදාස මහත්තයාට කියනවා අපහාස කළා අහවල් ඒවා තියෙනවා කියලා. අන්තිමට බලන්න බලාරගලයට මැදි වුණාම තුන් දෙනාම අකාලේ ජීවිතක්ෂයටපත් වුණා. බලන්න එක්කෙනා පිළිවෙලට ජීවිතක්ෂයටපත් වෙනකොට අර දෙන්නෙක් ගිහිල්ලා ආපහු අරයට මල් මාලයක් දාලා කියනවා ශ්‍රේෂ්ඨ නායකයානෝ කියලා. මං හිටගෙන ඉඳලා තියෙනවා මේ තැන්වල. මට පුදුමයි. අද හොරයි කියනවා හෙට ගිහිල්ලා මල් මාලයක් දාලා මේ ගියාට පස්සේ කියනවා මේ අපේ ශ්‍රේෂ්ඨ නායකයානෝ කියලා. මේ දේශපාලන සංස්කෘතියත් අපේ પરම්පරාවෙන් වෙනස් වෙන්න ඕන. මේක නවතින්න ඕන. හොරගමක් තියෙනවා නම් හොඳම වැඩේ තමයි කිට්ටුවම පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දාලා හරියටම තොරතුරු අනුව ක්‍රියා කරන එක. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අරයා හොරා මෙයා හොරා අරයා හොරා මෙයා හොරා කියන එක නෙමෙයි කරන්න ඕනේ. කිට්ටුම පොලිසිය පැමිණිල්ලක් දාන එක. ඒතකොට කියන්න පුළුවන් එහෙම පැමිණිල්ලක් දැම්මහම බලය පාවිච්චි කරලා ඒක යට ගහයි කියලා. නෑ එක්සත් ජාතිකේ සංවිධානයට වෙනක යන්න පුළුවන් හරියටම හොරකම දන්නවනම්. UN එකට වෙනකම්. මං කියන්නේ හොරගන්න නැහැ කියලා. ලෝකේ මිනිස්සු අතරේ උපතින්ම අඩු වැරදි කරනවා. උපතින් වැරදි කිරීම මනුෂ්‍යයාගේ ස්වභාවයයි. ඒ පාලනය කරන තමයි නීති පද්ධතියක් තියෙන්නේ. ඒ පාලනය කරන තමයි විවිධ ක්‍රියාකාරකම් තියෙන්නේ. හැබැයි දේශපාලඥයන් හැටියට අරයා හොරා මෙයා හොරා කියන්නේ මහා දුර්වල මිනිස්සු. දුර්වල මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලන්ට නැහැ ආර්ථික දැක්මක්. ඒගොල්ලන්ට නැහැ රටක් ගොඩ ගන්න විදියක්. එයා වපුරන වෛරය. එයා කියනවා අරයා මහා හොරෙක් කියලා. ඒ නිසා මට දෙන්න කියලා මං හොඳයි කියනවා. මං හිතනවා මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් විය යුතුයි කියලා. මොකද දේශපාලන වේදිකාවේ මහජනයා වෛරයට තල්ලු කිරීම තුල මහජනයා හිතනවා මේගොල්ලෝ කියන්නේ ඇත්තයි කියලා. එතකොට බලන්න මම කියන්නේ හොරු නෑ කියලා. හොරු ඇති. මුළු ලෝකෙම හොරු ඉන්නවා. ලෝකේ මිනිස්සුયો නම් වැඩ කරන්නේ ඔහුගේ හැදියාව අනුව, ඔහුගේ පිළිපැදීම අනුව, ඔහුගේ මනස අනුව ඔහු ක්‍රියා කරනවා. එතකොට ඔහු වස්තුවට තණ්හාව තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ව්‍යාපාර වලට තණ්හාව තියෙනවා නම් ව්‍යාපාර එකතු කරගන්න පුළුවන්. ඒක පුජ්‍යලයා මත තිබෙන ක්‍රියාවලියක්. හැබැයි දේශපාලනයට එන බොහෝ පිරිස් කියනවා මේක හරිම කිලිටි කවුරුවත් යන්න එපා කියලා. ඒක කරන්න එපා මේ රටේ තරුණ පරම්පරාව. මේ රටේ තරුණ පරම්පරාව උගත් අය බුද්ධිමත් අය යම් කැපකිරීමක් දේශපාලඥයන් නම් කළ යුතුව තිබෙනවා. දේශපාලනට එන්න එපා හම්බ කරන්න. දේශපාලනට එන්න එපා වෙන දෙයක් කරන්න. දේශපාලනට එන්න ඕනේ තමන්ගේ ශරීරයෙන් තමාට අවබෝධයක් තියෙන්න ඕන මම එන්නේ මෙන්න මේ කාර්යය ඊට කිරීම සඳහා කියලා. ඒ සඳහා මං හිතනවා අර ඔබ කියපු වැදගත් දෙයක් මොකද්ද? තරුණ පරම්පරාවට නිසි දැනුමක් ලබා දිය යුතු තියෙනවා. ඇත්තටම ඕන දේශපාලන පක්ෂයකට කියලා ක්‍රියා කරට කමක් නැහැ. රටේ තියෙන්න ඕන අවුරුදු 16 ඉඳලා 25 අතර තරුණ තරුණියන්ට දේශපාලනයේ කුමක්ද කියලා අවබෝධ කර ගැනීමේ මේ විශ්වවිද්‍යාල එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එතකොට එතනින් පිට වෙන ළමෙක් ඒ ළමයා යන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට. එයා යන්න පුළුවන් වෙනත් දේශපාලන පක්ෂයකට. එයා යන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට. කොහෙට ගියත් කමක් නැහැ. එතකොට ඔහු නිවැරදි දේශපාලඥයෙක් හැටියට සමාජගත වෙනවා. ලෝකයේ සමහර රටවල
දේශපාලඥයෝ සකස් කිරීමේදී ඔවුන්ට පුහුණු වෙන්න පුළුවන් ආයතන තිබෙනවා. ඔබ කියපු විදිහට තරුණ පරම්පරාවට ඒක අවශ්‍යයි. නැත්තම් උන්ට අවබෝධයක් නැහැ. ඔවුන් හිතන්නේ දේශපාලනය කියන්නේ නරක දෙයක් කියලා. දේශපාලනය කියන්නේ කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මේ මම කියන වචනේ අතාරින්න පුළුවන් වෙන්න ඕන. අපි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. දේශපාලඥයෙක් වෙන්න නම් හොඳ ඔහුට පුළුවන්කම තියෙනවන අතහැරීම. එකතු කර ගැනීම නෙවෙයි. අතහැරීම පුළුවන්කම තියෙන්න ඕන. එහෙම පුළුවන් අය මේ තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ඉන්නව කැපකිරීම කරන. එවැනි අයට මාවතක් සකස් කළ යුතුව තිබෙනවා. ඒ අනුව විශේෂයෙන් මේ රාජපක්ෂලා එක්ක සුවිශේෂ ඩීල් එකක් තිබුණේ නැහැ. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ වේදිකාවල කියපු සෑම දෙයක්ම පරීක්ෂා කළා තිනවා. මගේ ළඟ තියෙන ලිපි ගොනුවක් 540ක් පරීක්ෂණ කළා තියෙනවා. විශාල ප්‍රමාණයක් නඩු පවර්ලා තියෙනවා. දැන් එහෙම නඩු පවර්ලා තියෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සුප්‍රීම මහ ජනතාව ඇවිල්ලා කියනවා නෑ ඒ චෝදනා තියෙන 500 ගානට ඉක්මනට බලය දෙන්න කියලා. ඒ අතරේ අපිට චෝදනාවක් කරනවා ඇයි අපි වේගෙන් මට මේ පොඩ්ඩ කියලා. ඇයි අපි වේගෙන් ඒ අයට දඬුවම් නොකරේ කියලා. අපිට ඊයේ පෙරේදා සිදුවීමක් මම දැක්ක අර පොළොන්නරුවේ മന്ത്രിතුමා අතුපෝරල മന്ത്രിතුමා අපිට සතෙකුටුවක් කරන්න බැරි දෙයක්. තුම්මහල් ගොඩනැගිල්ලක් උඩට අරගෙන ගිහලා පහර දීලා ගහලා මම දැක්ක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යනවා. කකුල් දෙකෙන් තරප්පි පෙළිය දිගේ ඇදගෙන ඇවිල්ලා පහරට දානවා. අපිට gedara තිරිසන් සතෙකුටුවක් කරන්න බැරි දෙයක්. එතකොට ඒ ක්‍රමයට සමාජේ නඩුව අහන්න බෑ. ඒ ක්‍රමයට ක්‍රියා කරන්න බෑ. එහෙම නැත්නම් ඊළඟ ක්‍රමයේ තියෙන නීතිය හදන ආයතනයේ හැටියට පාර්ලිමේන්තුව කෙලින්ම නීතිය ක්‍රියාත්මක කිරීම. එයත් කරපු දේශපාලන පක්ෂයන් එක්සත් ජාතික පක්ෂය. බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජායිතිය නැති කරේ අධිකාරණයෙන් නෙවෙයි. පාර්ලිමේන්තුවේ නඩුව අහලා ප්‍රජායිතිය නැති කළා. එතකොට අපිට මේ රටේ බහුතර පිරිස් දොස් කියන්න ගත්තා නීතිය හදන ආයතනය අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා කියලා. ඒ නිසා මේ සියල්ල දිහා බලලා අපිට ක්‍රියා කරන්න වෙන්නේ. අපි 2015 පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දූෂණ චෝදනා තිබුණු සියලු දේවල් පරීක්ෂා කරා. පුළුවන් තරම් අධිකරණ වලට ඉදිරිපත් කරා. විශේෂ අධිකරණත් පිහිටෙව්වා. ඒවටත් නරක නාම ආවා. ඒ නිසා අපිට සුවිශේෂ ඩීල් එකක් නැහැ රාජපක්ෂලා සමග. අපිට තියෙන රටේ 2 කෝටි 30 ලක්ෂයක් ජනතාව සමග ඩීල් එකක් පමණයි. රට ගොඩදාගෙන ඉදිරි දැක්ම ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි දැන් කොහොමත් කතා කරන්නට ඕනි අපේ රටේ ජනතාවට මේ වෙද්දි දැවන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා අපේ රටේ ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය ජනතාවට කම්කරුවන්ට මේ හැමෝටම ප්‍රශ්න තියෙනවා අපි දැන් මේ ප්‍රශ්න විසඳන ඔබතුමන්ලගේ වැඩපිළිවෙල ගැන අපි කතා කරන්නට ඕනි දැන් මුලින්ම අපි කොනකින් පටන් අරගෙන මේ ප්‍රශ්න ටික විසඳගත්තොත් රටේ වර්තමානයේ තියෙන අර්බුද විසඳන්නට අග්‍රාමාත්‍යතුමා විශේෂ කමිටුවක් පත් කරනවා අපි මේ කමිටුව ඇතුලේ දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ මුහුණු ටික විතරයි රංගේ බණ්ඩාර මහත්තයා ඉන්නවා අක්‍රේරාජ් කාර්යවසම් මහත්මයා ඉන්නවා මේ චිරත් කාලයක් තිස්සේ ඔබතුමා ඉන්නවා චිරත් කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සමාජිකයෝ ටිකක් විතරයි අපි දකින්නේ මොකක්ද මේකට හේතුව මේ කට්ටියකින් විතරක් අර්බුද විසඳ ගන්නට පුළුවන්ද නෑ අපි මේ හතර දෙනා පස් දෙනා හය දෙනාම කරේ ස්වේච්ඡා වැඩක් කියන්නේ මේ රටේ ඇමතිවරු හරියට පත් කරලා නැහැ තාම අමාත්‍යාංශවල හරියට නිසාකාරව කරුණු කාරණා නැහැ අග්‍රාමාත්‍යතුමාට උදව්වක් හැටියට අපි වාර්තාවක් හදලා ඒ අංශවලින් දුන්නා. දැන් උදාහරණයක් හැටියට අත්‍යවශ්‍ය ආහාර සැපීම පිළිබඳ මම ඉක්මනින් පිටකොටුවේ ඉන්නවා ව්‍යාපාරිකයන් 150ක් විතර ඉම්පෝටර්ස්ලා. එයින් අපි කියමු 25ක් ගෙන්නලා අපි බැලුවා මොකද දැන් රටේ සිදුවන්නේ කියලා. එතකොට අපි ඒ අයට තියෙන ප්‍රශ්නත් පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්නත් විසඳන ආකාරයත් මැදිකාලීන විසඳුම් සහ අනාගත විසඳුනුත් වාර්තාවක් මම පැය 48ක් යනකොට හදලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට බාර දුන්නා. එතකොට ඒක අපේ රංගේ හිටියා ඒ කමිටුවේ රුවන් තව කමිටුවක හිටියා මේ කණ්ඩායම එකතු වෙලා ඒ කටයුත්ත ඉටු කරා. ඒක අපි මේ තනතුරක් ගන්න කරපු ක්‍රියාවලියක් නෙවෙයි. වැටලා තියෙන රට ඉක්මනින් අගමැතිතුමාට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් දීම සඳහා කරපු ස්වේච්ඡා උපකාරයක් පමණයි. දැන් අපි ඒකින් බැලුවේ
2022 තිබුණු අයවැයෙන් බලාපොරොත්තු වෙලා තිබුණා රුපියල් ට්‍රිලියන 2.5ක ආදායමක් මගේ මතකේ. දැනට ලැබිලා තියෙන ට්‍රිලියන 1.6යි. ලැබිය යුතු ප්‍රමාණය ට්‍රිලියන මුළු වියදම සඳහා අවශ්‍ය ප්‍රමාණය ට්‍රිලියන 4ක්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ළඟදී ප්‍රකාශයක් කළා අලුත් අයවැයක් ඉදිරිපත් කරයි ජනතාවට සහන අයවැයක් සංවර්ධන අයවැයක් නෙමෙයි ජනතාව ජීවත් කිරීම සඳහා පාසල් ළමුන් ලක්ෂ 45 තමන්ගේ කිරි බෝතලේ තරම් පාසල් යන්න පුළුවන් අයවැයක් ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. මං හිතනවා කිසි කෙනෙකුට ඒකට විරුද්ධ වෙන්න බැරි වෙයි. මොකද අපි ඉදිරිපත් කරන්නේ සංවර්ධනාත්මක අයවැයක් නෙමෙයි. පළමු පියවර තමයි මහජනයා දෙපයින් නැගිටින්න පුළුවන් සහනදායි අයවැයක් කඩිනමින් අගමැතිතුමා ඉදිරිපත් කිරීමට පියවර ගනී. සහන අයවැයක් ගැන ඔබතුමා සඳහන් කරනවා. අපේ රටේ ජනතාවට දැන් ඊළඟට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට තෙල් ප්‍රශ්නයක් තියෙනවා, ගෑස් ප්‍රශ්නයක් තියෙනවා, භාණ්ඩ මිල අනවශ්‍ය විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා, උද්දමනේ වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රශ්න කොයිතරම් ඉක්මනට ඔබතුමාලා විසඳනවාද කියන ප්‍රශ්නේ තමයි ප්‍රායෝගිකව අපේ රටේ ජනතාවට තියෙන්නේ. ඊයේත් පෙරේදත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කිව්වේ එන අයට ඩොලර් මිලියන 200ක් දෙන්න පුළුවන් අයත් එක්ක විතරයි මම අද දවසේ කතා කරන්න කියලා. මොකද මේ ඉච්චරට කඩිනමින් අවශ්‍යයි ඉක්මනින් මහජනට සහන. ඩොලර් මිලියන 75ක් කඩිනමින් අවශ්‍යයි ඔබට පොලිමේ නැතුව පෙට්‍රල් ගහ ගන්න, ඩීසල් ගහ ගන්න, ගෑස් ටැංකියක් පොලිමේ නැතුව ගන්න. ඒ නිසා ලංකාවේ ඉන්න টপ 20 විතර ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග අගමැතිතුමා කතා කරා. අපිත් කතා කළා. අපි ඒ අයට කිව්වේ ඔබට පුළුවන් කඩිනමින් දෙන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය අගමැතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා වෙළඳ පොලෙන් ලබා ගැනීම සඳහා ක්‍රියා කරනවා කියලා. ඉක්මනින් අපිට මුදල් දෙන්න කවුරු ඉදිරිපත් වුණාද? පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා අග්‍රාමාත්‍යතුමාට අදාළ මුදල් తాවකාලික සැපයීමක් කඩිනමින් ඉෂ්ට කරලා දෙන්න. මොකද හේතුව තමයි එතුමා සමග තියෙන විශ්වාසය මත මේ මුදල් නිදහස් කරලා ලබා දෙයි. ඒ අපි ඩොලර් ප්‍රශ්නට විසඳුමයි කතා කරන්නේ. මේ යන විදිහට ගියොත් අපිට ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන් වේද? ඒක කෙටි කාලීන විසඳුම. ඒක අද දවසේ විසඳුම. ඒක මැදි කාලීන විසඳුමක් නෙවෙයි. ඒක අද දවසේ, හෙට දවසේ, අනිද්දා දවසේ විසඳුම. මැදි කාලීන විසඳුම වෙනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ඉන්න ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජයිකා ආයතනයේ නියෝජිතයන් ජපානයේ ඉන්දියාව සහ ඇමරිකාව සහ එංගලන්තයේ සහ රුසියාවේ ඉන්න මේ තානාපතිවරුන් සියලු දෙනා අගමැතිතුමා හමු වෙලා අවසන් කරා මේ දින කීපය තුළ ඒවෙන් ලැබෙන ආධාර සියල්ලම දිගු කාලීන සැලැස්මක් මත ක්‍රියාත්මක වෙන්න තිබෙන්නේ. මාස 3ක් මාස 2ක් ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වෙයි ලෝක ආර්ථික සමුළුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැඳවලා මේ රටේ තරුණ පරම්පරාවට ඔසවලා තබන්න පටන් ගන්න. ඒ අපේ ඩොලර් අර්බුදය අපේ මූලික අර්බුදය. අපි ඩොලර් අර්බුදය කොහොම හරි මේ අර්බුදය අපි විසඳගත්තා කියලා කියමුකෝ. ඊට පස්සෙත් අපිට තව අවුරුදු ගානකින් ප්‍රපාතයකට ඇද නොවැටෙන්න අපේ ආර්ථිකය අපි යම් ප්‍රතිසංස්කරණ කරලා ශක්තිමත් කරන්න ඕනේ නේද? ගෝල් ෆේස් පිටියේ ඉන්න තරුණ අරගලකරුවන් ඒගොල්ලෝ කියනවා ජාතික ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි කියලා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනට අවුරුද්දකට උඩදී එක්සත් ජාතික පක්ෂයේ අපේ ක්‍රියාවලිය තුළ එතුමා කිව්වා අපි නැෂනල් පොලිසි එකට එකඟ වෙන්න ඕන. අපි ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟ වෙන්න ඕන. කවුරු ආණ්ඩු කරත් පාර්ලිමේන්තුවේ ඉන්න මේ 225 වක්කීමක් තියෙනවා. එකට වාඩි වෙලා කියන්න මොකක්ද ඒ අයගේ දේශපාලන පක්ෂයේ අධ්‍යාපනයේ තියෙන විසඳුම. ඒක රහසක් වෙන්න බෑ. ඒක මේ පේන්නේ නැති දෙයක් වෙන්න බෑ. එහෙනම් මේ මේසෙට කියන්න පුළුවන් මෙන්න අපි කියන අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ නම් වන වැඩපිළිවෙල. මෙන්න ආදායම මෙච්චරයි. මෙන්න ළමයි ලක්ෂ 45යි. මෙන්න එයාගේ වියදම මෙච්චරයි. උගන්වන්නේ මෙහෙමයි. ඉදිරියට යන්නේ මෙහෙමයි. එහෙනම් ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන්නේ අපි ජාතික එකඟතාවයකට එමු විෂයන් කීපයක් සම්බන්ධයෙන්. අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික එකඟතාවයකට එමු. අපි ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික එකඟතාවයකට එමු. අපි සෞඛ්‍ය මහජනයාගේ ආරක්ෂාව මේ සෞඛ්‍ය පැත්තෙන් අපි ජාතික එකඟතාවයකට එමු. අපි ස්වභාව ධර්මයේ සමග ක්‍රියා කරන විදිහ කියන්නේ අපි කොහොමද අනාගතයේ උපදින දරුවන්ට අවශ්‍ය කරන
ස්වභාව ධර්මයත් එක්ක ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ අවශ්‍ය ලෝකෙ තිබෙන ලෝක සමුළුව පැවැත්වුවා මේ රටේ ලෝකයේ ඇති වෙන අර්බුද වලට කොහොමද අපේ කැලෑ ආරක්ෂා කරන්නේ? එහෙම නැත්නම් අපේ ඔක්සිජන් පද්ධතිය කොහොමද ආරක්ෂා කරන්න කියන ක්‍රියාවලිය අපේ උෂ්ණත්වයේ වේගයෙන් මට මතක විදිහට 2.7ක් හරි 8ක් හරි වැඩි වෙමින් තියෙනවා ලෝකේ. ඒක කොහොමද 1.5 දක්වා පල්ලෙහාට අරගෙන එන්න අවශ්‍ය කරන ක්‍රියාවලිය සිදු කරන්නේ. එහෙනම් ඒකට අපේ ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? මෙන්න මේ ප්‍රධාන කරුණු වලට පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේම අදහස් ලබාගෙන සියලුම දේශපාලන පක්ෂවල අදහස් ලබාගෙන මේ අවස්ථාවේ කඩිනමින් අවශ්‍ය කරන්නේ අපේ මතේ මගේ මතේ 19 වෙනි සංශෝධනයවත් 20 වෙනි සංශෝධනයවත් 21 වෙනි සංශෝධනයවත් නෙමෙයි. මේ අවස්ථාවේ ඕන කරන්නේ වැටුණු ආර්ථිකය ගොඩනගනකොට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟතාවය ලබා ගැනීම. ඒක තමයි අවශ්‍ය කරන දේ. එතකොට අර කියන එක අවශ්‍ය කරන්නේ එක දේශපාලන නායකයන්ගේ දේශපාලන පැවැත්ම සඳහා. කොහොමද මම අගමැති වෙන්නේ? කොහොමද මම ජනාධිපති වෙන්නේ? කොහොමද මම මට මොන විදිහට රට අසුරවන්නේ? ඒක වෙන තණ්හාවක්. හැබැයි ජාතික තණ්හාව වෙනස් වී යුතුයි. ජාතික තණ්හාව 2 කෝටි 30 ලක්ෂයක් මේ රටේ ජනතාව සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලිය. ඒ නිසා ගෝල්ෆිස් පිටේ ඉන්න තරුණයෝ කියන්නේ එතන එකතු වුණේ ආගම් අනුව නෙවෙයි, ජාතින් අනුව නෙවෙයි, කුල අනුව නෙවෙයි, වෙනත් වර්ග අනුව නෙවෙයි, ශ්‍රී ලාංකික අනන්‍යතාවය මත. එහෙනම් අපි ජාතික යකඩ වගේ වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟ විය යුතුයි. ඒ එකතු වෙන රාමුව කවුරු බලයට ආවත් ඉදිරියට ගෙන යා යුතුයි. එතකොට ඔබතුමා ඔය සඳහන් කරන ප්‍රතිපත්තිය ඇතුලේ අපි දැන් සාමාන්‍ය මේ මෑත කාලේ ඉඳන් අපේ දිව ආර්ථිකය අපි ණයක් ගන්නවා ණයක් බේරනවා ණයක් ගන්නවා ණයක් බේරනවා මේ මෙතඩ් එකට අපි මේ මෑත කාලේ ඉඳන් අපේ ආර්ථිකය දිව්වේ මෙහෙම ණය අරගෙන ණය බේර ගන්න නැතුව අපිට ස්ථාවර ආර්ථිකයක් හදා ගන්නත් ඔබතුමා ඔය කියන ප්‍රතිපත්ති මාලාව ඇතුලේ ඉඩ තියෙනවද? ණය කතා කරමු. ණය ගන්න එහෙම බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ණය ගන්න ඕනේ ගෙවන්න පුළුවන් වෙන්න. අන්න ඒකයි බේරන්න හැකියාවක් තියෙන්න ඕනේ අපි ණයක් ගද්දී. අනිවාර්යෙන් ණයක් ගනිද්දී අපේ සලස්මත් තියෙන්න ඕන අපි කොහොමද ඒක ලාභ ලබලා ගෙවන්නේ කියලා. හැබැයි අපි ලාභ ලබලා ගෙවන්න අපිට බැරි නම් ඒකටත් සාධාරණ යුක්ති සහගත ප්‍රශ්නයක් වුණා නම් උනේ. ස්වභාව ධර්මය අනුව සිදුවෙච්ච සිදුවීමක් නම් උනේ. එහෙමනම් තියෙනවා ඒකටත් ලෝකේ සහන. හැබැයි ඔබ ශ්‍රී ලාංකික ජනතාව කිසිම සැකයක් තියාගන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා එතුමා බාර අරගෙන තියෙන වගකීම එතුමාගේ වචන වලින් කියනවා නම් එතුමා දිවි හිමියෙන්ම රට ගොඩ දාන්න වෙයි කියන එක එතුමා ගැන දන්න පුජ්‍යලෙක් ඇටියට 100,000ක් වරදින්නේ නැහැ කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන් සියලුම ජන කොටස් එකතු වෙලා සියලුම දේශපාලන පක්ෂ වෙනත් කාරණා වලින් තොරව එතුමාට උදව් කරන්න කියන එකයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. වැඩසටහනේ අවසාන භාගයට අපි ළඟා වුණා. ඊට පෙර ආතු වැඩසටහන අවසන් කරන්නට පෙර ආතු මට වචන දෙකකින් සඳහන් කරන්නට පුළුවන්ද අපේ රටේ වර්තමානයේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න අතර තියෙන දැවැන්තම ප්‍රශ්න තමයි තෙල් අර්බුදය. මේක විසඳෙන්නට කොච්චර කාලයක් යයිද? පුරෝකතනයක් කරලා කියන්නට පුළුවන්ද? බැරි නම් නැව් 3ක් බූදේ තියෙනවා. දවස් 40ක්. අද මම දන්න ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඩොලර් මිලියන ගණනක් පොම්ප කරන්න සූදානම් වෙනවා. මම හිතනවා දවස් 4කින් 5කින් මේක පෝලින් ටික නැති කරලා ස්ථාවරත්වයකට යන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. පෝලින් ටික නැති කර ගැනීමට ක්‍රියා කරන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. සුබ පණිවිඩයක් සුභාරංචියක් සමගින් අද ටොක් 24 වැඩසටහන අපේ නිමාවට පත් කරන්නේ. මේ වැඩසටහනේ මේ හෝරාවක කාලය ඇතුළත අපි කතා කරා අග්‍රාමාත්‍යවරයාගේ නව පැමිණීමත් සමග අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නට වැටලා තියෙන ආර්ථිකය නැවතත් ගොඩනංවාගෙන අපිට ගමනක් ඉස්සරහට යන්නට මොනවද ඔවුන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති කියන කාරණය සඳහන් කරන ආකාරයට අඩුම වශයෙන් තව දවස් 4-5කින්වත් අපේ රටේ ඉන්ධන අර්බුදය විසඳේවි. ඉතින් අපේ එකම ප්‍රාර්ථනාවත් රටේ තියෙන අර්බුද විසඳලා ගැටලු විසඳිලා සුරක්ෂිත සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ශ්‍රී ලංකාව බිහි වේවායි කියන ප්‍රාර්ථනය අදට සමුගන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.